තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහම් මසුන කැමැත්තෙන් අදත් ජාතියේ පොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය සමගින්ම ඒකාත්මික වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනී නාලිකාව අදත් මේ සන්ධ්‍යා වරුවේ සජීවීව මෙලෙසින් සූදානම් වන්නේ වස්සානී සූත්‍ර දේශනාව මේ ආකාරයෙන් සුපුරුදු වේලාවට ආරම්භ කරන්නට කාරුණික පින්වත්නි අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කරන්නට යෙදුන ගෞරවනීය ආරාධනාව ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත්සිතින් පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරි පරිසරයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි අද මෙතුම් වූ දේශනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලංකාවාසී ලෝකවාසී සුපින්වත් ඔබ හැමදෙනා වෙත මේ ආකාරයෙන් සජීවීව sannivedanaya කරන්නට අද දවසේ සිය පුණ්‍යවන්ත දායකත්වය ලබා දී කටයුතු කරනවා යක්විල පදිංචි ඩී.ඒ. විල්සන් මහතාගේ ආදරණීය දූදරුවන් ඇතුළු පවුලේ සදැහැති පින්වත් පිරිස. එහෙමනම් මා ආරාධනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මෙතෙන් සිට ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත්සිතින් දේශනාව පවත්වන්නට ඊට පෙර ආතුව කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වනවා. සාදු සාදු සාදු. කාරුණික පින්වතුනි එහෙමනම් අපි හැමදෙනාම සදහ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදුනාතනන්වා දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතබ්බං ආමභන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. සන්තංවා අජ්ජන්තං තීන මිද්දං අත්ති මේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාතිති. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වතුනි පින්වතියනි බෝසත් දරුවනි, අද අපේ බෞද්ධ නාලිකාවෙන් සජීවි ධර්මදේශනාවටයි ලක්වැසි ලෝවැසි සෑම දෙනාම සවන් යොමු කරන්න. අද මේ උදාර පින්කමේ දායකත්වය දරනවා නොම්බර 444 යක්විල පදිංචි ඩී.ඒ. විල්සන් මහත්මයාගේ දූදරු පිරිස ප්‍රධාන පවුලේ සෑම දෙනා. ඒ ඇත්තෝ නංගං මොකක්වත් ප්‍රසිද්ධ කරන්න කැමති අය නෙමෙයි. විල්සන් මහත්තයා කිව්වම මං හිතන යක්විල බොහොම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඇති. එච්චරයි ලියලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තුව විල්සන් මහත්මයා ඊළඟට මංගොනෝනා නෙල්සන් ජයරත්න වජිරා මාලනී කියන අය ඇතුළු පවුලේ සෑම දෙනාට පින් දෙන්නයි බලාපොරොත්තුව සහ පින්කමේ අරමුණ. ඉල්ලීමක් තිබුණා නීවරණ පෞගිය කාලේ අපි දේශනා කළා. අද තීන මිද්ද උතන නන් දෙකක් තියෙනවා. තීන කියන්නේ එකක්, මිද්ද කියන්නේ එකක්. තීන කියන්නේ කම්මැලිකම. කම්මැලිකමට කියනවා තීන. මිද්ද කියන්නේ නිදි මත නින්ද. ඔය දෙකම නීවරණ කියනකොට පංච නීවරණ වලදී එකක් ඇටියටයි සලකන්නේ. කම්මැලිකම එක්කමයි නින්ද එන්නේ. හොඳට බත් කෑවම ඒකට කියනවා බත්ත සම්මද කියලා. බත්ත සම්මද. හොඳට බලන්න
බඩ පිරින් හොඳට කාපු ගමන් කට ඇරෙනවා. ඒ නිසා තමයි බුදු වෙලා අවුරුදු 20කට පස්සේ මේක මතක තියාගන්න. කෑවා කියන එක අපායට යන්නේ නැහැ. කාලා නිවන් දකින්න බැරි කමකුත් නැහැ. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියන්නේ සෑම සතෙක්ම ජීවත් වෙන්නේ කෑමෙන්. එතකොට තථාගත බුදුහාමුදුරුවෝ සියල්ල දන්න මේ උත්තමයා භික්ෂූන් වහන්සේලාට දේශනා කළ අටසිල් දසසිල් සමාදන් වෙන අයට දේශනා කළා රෑ දාවල 12න් පස්සේ කණ්ඩ එපා. ඇයි එහෙම දේශනාවක් කළේ මේ බුදු කෙනෙක්? කල්පනා කරන්න ඕන. කාලක් කිසිම කෙනෙක් අපායට යන්නේ නැහැ. එහෙනම් කණ්ඩ එපා කියලා දෙසුවේ මොකද? මෙන්න මේ නිවනට කරා යන මාර්ගය බාධා කරන තීන මිද්ද නිසා. වෙන දෙයක් නෙමෙයි. 12න් පස්සේ රැයට කවුරු හරි කෑවක් කියලා අපායට යන්නේ නැහැ. ඒක මා ලොකු වරදකුන් නෙමෙයි. එහෙනම් ඇයි විකාල භෝජනා වේරමණි කියලා දේශනා කළේ? තේරුම් ගන්න කාපු ගමන් කම්මැලිකමයි නිදිමතයි ආවම භාවනාවක් කරන්න බෑ. පොතක් බලන්න බෑ. දැන් දාවල හොඳට බලන්න. දැන් අපි වුණත් දාවල බනට එන්න අකමැති වෙන දෙයක් නෙමෙයි. වළඳපු ගමන් බන කියන්න බෑ. කට ඇරෙනවා. නිදි කිරා වැටෙනවා. ඒ මුණාම බලාගෙන ඉන්න අයටත් ප්‍රශ්නයක් අනේ මේ මොකද්ද කියලා. ඒ නිසා තීන මිද්ද අලසකමයි කම්මැලිකමයි. මේ අලසකමයි නිදිමතයි. මේ දෙක තියෙනකන් නිවන් දකින්න බෑ. ජාගරයානුජෝග කියලා එකක් තියෙනවා. ඒක නිදි වරාගෙන වැඩ කරන්න කිව්වා. බුදුහාඳුරු බුදු වෙලත් සතපුනේ පැයකුයි විනාඩි 40ක් විතර. බුදු වුණාට පස්සේ උන්වහන්සේට තිබුණානේ මං දැන් සියලු කෙලෙස් නැසුවා කියලා නිදාගන්න නෑ. නිින්ද නෙමෙයි. ලෝකේ වැඩියෙන්ම නිදන සතෙක් ඉන්නවා නම් සත්ව ලෝකේ මිනිස්යත් එක්ක ඒ තමයි පිඹුරා. කට්ට පිටින්ම ඉබ්බව ගිලිනවා. සතරගාතේ බල්ලව මිනිහෙක්වත් ගිලිනවා. ගිලලා ඒ ඇටකටු ටික දිරණකම් බඩේ අජීර්ණ වෙනකම් ගස් බෙන එක ගල් බෙන එක වෙලිලා බුදිනවා. අපි දැකලා නැහැ. පිඹුරා නිදින හැටි බානට කිව්වට පොතේ තිබුණට අපි නම් මම නම් දැකලා නැහැ. නමුත් මාස 2-3 නිදිනවා. ආයි බඩගිනි වුණාමයි නැගිටින්නේ. බුද්ධාගම කියන්නේ උත්තාන වීරිය තියෙන කෙනෙකුටයි. මේ ශාසනයේ වීරිය නැත්තම් මොනවා කළත් වැඩක් නැහැ. වීරිය ගැන ගොඩාක් කතා කරනවා. ඒ වීරිය ගැන කතා කරන තැනක ලංකාවේ අපිට අටුවාවල සඳහන් වෙන කතාවක් තමයි උච්චාවාලික කියලා පන්සලක් ලංකාවේ දකුණු පැත්තේ මං හිතන්නේ. වර්තමානයේ වල නංගන් අපිට හොයන්න බෑ. උච්චාවාලික විහාරවාසී මහානාග කියලා ආඳුනමක් හිටියා. ඒ ආඳුනගෙන උච්චාවාලික විහාරවාසී. එතකොට එයාගේ නම තමයි මහානාග. ඉඳලා තියෙන්නේ උච්චාවාලික කියලා පන්සලක. මං බොහෝ විට සැක කරන ඇටිය නම් තිස්සමාරාමයයි සිතුල්පව්වයි ඔය මැද්දේ කොතනකාරි තිබිච්ච පන්සලක්. පොඩි කන්දක් තියෙන්න ඇති, ගලක් තියෙන්න ඇති. ඔයද අපි යනකොට හිතන්නේ මේ කිරින්ද වාගේ උච්චාවාලික.
සමහර විට වාලු වාලුකා කන වැලි පිරීලා තියෙන්න ඇති ඒ අරියේ. උසට වැලි තිබිච්ච තැනක්. ඒ අරියේ පන්සල හිටියා මහානාග කියලා ආඳුනමක්. මේ ආන්දරුව අධිෂ්ඨානයක් කරගත්තා මාසෙට තියෙනවා දවස් 30ක්. ඒ වගේම සති 4ක්. එමනේ තියෙන්නේ. මාසෙටම තියෙන්නේ සති 4යි. මිනිස්සෙකුට තියෙනවා 4 ඉරියව්වක්. ඔය කරණීය මෙත්ත සූත්‍රයේදී අපි හැමදාම කියන දෙයක්. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා එච්චරයි. මිනිස්සුયો හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඇවිදිනවා, දුවනවා, ඊට පස්සේ නිදා ගන්නවා. මේ උච්චාවාලික විහාරවාසී මානාගාම්දුරු වස්සාන කාලෙකදී අධිෂ්ඨාන කළා. ඔන්න බලන්න වීරිය කරන ඇටි. හැම එක්කෙනෙකුටම බෑ. පාරමිතා පිරීලා තියෙන්න ඕන. 4 සතිපට්ඨාන, 4 සම්‍යක් ප්‍රදාන, 4 ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග, බෝධිපාර්ශික ධර්ම වඩලා තියෙන්න ඕන. දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨාන මෙත්තු උපේක්ඛා කියන මේ පාරමී 10ත් පුරලා තියෙන්න ඕන. ප්‍රාර්ථනාවකුත් තියෙන්න ඕන. ආවට ගියාට මේවා කරන්න බෑ. සසර තන්නංකර, දීපංකර, සරණංකර, මේදංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, සෝභිත, අනෝමදස්සි, පදුම, පදුමුත්තර, සුමේද, සුජාත, පියදස්සි, අත්තදස්සි, ධම්මදස්සි, සිද්ධාර්ථ, තිස්ස, පුස්ස, විපස්සි, සිකී, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන මේ ශාසනවල බුදුවරු දැකලා ඇති. ඒ බුදුවරුන්ට දන් දෙන්න ඇති. ඒ වාගේ මේ ශාසනවලදී ප්‍රාර්ථනා කරන්න ඇති. මේවා පින්වත්නි අපි දන්නේ නැහැ. ආවට ගියාට බෑ මේවා කරන්න. අද බෝ අය හිතනවා එකපාර බෑ මේකට සසර පුරුද්දක් තියෙන්න ඕන. මේ මානාගාම්දුරු උච්චාවාලික පන්සලේ හිටියට උන්වහන්සේගේ ළඟ තිබුණා පුබ්බේච කත පුඤ්ඤතා. සංසාරේ බුදුවරු දැක දැක පාරමී පුරපුරා බෝධිපාර්ශික ධර්ම වඩා ඔන්න අවසාන ආත්මෙ වෙන්න ඇති. උන්වහන්සේ කල්පනා කළා මාසෙට සති 4යි මම සතියක් එක ඉරියව්වෙම ඉන්නවා. පුළුවන්ද අපිට? ඒ කියන්නේ එක සතියක් ඊටගෙනම ඉන්නවා, වාඩි වෙන්නේ. ඒ සතිය මම තිට්ටං ඉටං ඉන්නවා. දෙවැනි සතිය මම සක්මන් චරං ඊටගෙන ඉන්නේ නැහැ, වාඩි වෙන්නේ නැහැ. සක්මනට බෑලා දකුණු කකුල ඔසවනවා, බිම තියනවා කියන අරමුණෙන් දෙවැනි සතිය. තුන්වෙනි සතිය තිට්ටං චරං නිසින්නෝවා, වාඩි වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒත්තු වෙන්නේ නැහැ. ගාකට, බිත්තියකට, කොහෙවත් ඒත්තු නොවි වාඩි වෙලා ඉන්නවා. හතරවෙනි සතිය සයානෝවා, ආන්සි වෙලා ඉන්නවා. සිංහෙක් වාගේ. උඩු බැලි අතටවත් මූණ පොළවේ තියාගෙනවත් නෙමෙයි, සිංහ සෙයියාවෙන් මම මේ සති 4 ගෙවනවා. ඔන්න මාන කමේ තියෙන වටිනකම. ඒවට පුරුද්ද තියෙන්න ඕන. පුරුද්ද නැතුව බෑ මොකක්වත් කරන්න. අදත් සමහර අයගේ පුරුදු තියෙනවා. දැන් බලන්න මේ බෞද්ධ නාලිකාවේ තරුණ පොඩි ළමයි අපිටම පුදුමයි.
මේ කැමරාව අසුරෝන ඇටි. එමේ එක්කෙනාටම බෑ. මේ කැමරාවේ දෝෂ සොයන ඇටි ඒ අය ළඟ ඒ ගැන පුරුද්දක් තියෙනවා. දැන් බලන්න මට බෑ මිටියකුයි ඇණේකුයි අරගෙන මේ පුටුවක් මේසයක් හදන්න. මම සංසාරේ පුරුදු කරලා තියෙන්නේ කතා කරන්න. වෙන ආත්මවලදී බණ නෙමෙයි මොකක් හරි කතා කරලා තියෙනවා. ඒ පුරුද්දටයි මට වාඩි වුණාම කතා කරන්න පුළුවන්. මේකත් හැම කෙනෙකුටම බෑ. අපවත් වී වදාළ රේරුකාණේ චන්දවිමල අපේ මානායක ආඳුරු. මම මාන වුණාට පස්සේ නායකාන්ගේ පොත් ටික මට දුන්නා. උන්වහන්සේ මේවා කියෙව්වොත් ඇති. අද මේ බණ කියන්නේ තේ පොතේ තියෙන ටිකයි. උන්වහන්සේ ලිව්වා. නමුත් උන්වහන්සේට බෑ පැයක් එකමාරක් කතා කරන්න. උන්වහන්සේ සංසාරේ පුරුදු කරේ ලියන්න. ඒ නිසා තමයි සූවිසි මා ගුණය බලන්න පොත අරගෙන බුදුරජාණන් වහන්සේ ගුණ ටික උන්වහන්සේ ලිව්වා. මේ ලෝකේ කාටවත් බැරි වැඩක් කළා. උන්වහන්සේගේ පෑන අල්ලලා ලියපු ඇටි. අදත් පින්වත්නි ඒ පොත් ටික පාරමිතා ප්‍රකරණය. ඊළඟට බලන්න මේ කොටුගොඩ ධම්මාවාස නායක ආඳුරු අපවත් වුණා. උන්වහන්සේට පුළුවන් වුණා කතා කරන්න. අද මේ ශාසනයේ ලංකාව දිහා බලනකොට ඒ වාගේ දේශකෙක් අනේ නෑ පේන තෙක්මානෙක. දැම්මයි මං වාඩි වෙලා ඉන්නේ මේ පන්සලේ. පානදුරේ අරිය ධම්ම රත්තරම් පාටයි. උන්වහන්සේ වාගේ කවි කියන්න තව කෙනෙකුට බෑ. දරණගම කුසල ධම්ම නායක ආඳුරු. උන්වහන්සේ සංසාරේ පුරුදු වෙලා තිබුණා මෙන්න මේ වාගේ ධර්ම දේශනා පවත්වන මොකක් හරි වැඩපිළිවෙලක්. නැත්තම් මේ ස්ථානේ ගැන කල්පනා කරනකොට අපිට මේ හිතෙනවා පුදුම වැඩක් කළේ. බලන්න අද ලෝකෙම මේ ස්ථානේ දන්නවා. මෙතන තමයි අංක 1 ධර්ම දේශනා. උන්වහන්සේ සංසාරේ පැතුවා සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. නිවන් දකින්නතුරු මට කල්යාණ මිත්‍රෝ ලැබේවා. ඒ 90යි පින්වතුනි මේ තරුණ අපේ පුත්‍රයෝ නැත්තම් තරුණ ළමයි ලැබුණේ. කියන්න පුදුමයි රටේ තත්ත්වේ භයානකයි. මේ තරුණ ළමයි සමහර විට ගෙදර ගිහින් දවස් මාසයක් දෙකක් වෙන්න ඇති. මා ලොකු පඩියකුත් නෑ මෙතනත් ප්‍රශ්න. ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඒ දරුවන්ගේ පුරුද්ද සංසාරේ හොඳ වැඩටයි කය යොමු කළේ සිත යොමු කළේ. ඒ නිසා මේ උච්චාවාලික මහානාග ආම්දුරුවොත් සංසාරි පුරුදු කළා භාවිතා බෞලී කතා භාවිත කළා බෞල ලෙස භාවිත කළා භාවනාව. ඒ නිසයි මේ වාගේ අපේ රටේ ඉපදිලා උන්වහන්සේ කල්පනා කළා නෑ මම සංසාරේ පිඹුර වාගේ බුදිය ගත්තා. දැන් බුදිය ගත්ත ඇති. මේ නිନ୍ଦ නිසා මං විඳ දුක. මාසෙට සති 4යි. ඒ සති 4 මම ගත කරනවා 4 ඉරියව්වෙන්. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා.
සතියක්ම මං ඉටගෙන ඉන්නවා. මේවා කියනකොට සමහරු හිතනවා පුළුවන්ද පුළුවන්. දැන් අවුරුද්දක් දෙකක් ඇති මගේ මතකයේ හැටියට මේ බණට කන් දෙන බෝ අය රුවන්වැලි සෑයට ගින් තියෙනවා. අර රුවන්වැලි සෑයේ විහාර මන්දිරයේ කිට්ටුව ඒ ආම්දුරු නමක් උන්නාන්සේ කවුද කින්ද මන්ද අපි දන්නේ නෑ අපිට වැඩකුත් නෑ. මම දැක්කා මට කිව්වා බෝ අය ඒ ආම්දුරුවෝ දවසම හිටන් ඉන්නවා. මාස ගානක් අවුරුද්දක් දෙකකට කිට්ටුවෙන් හිටන් හිටියා. සිත ඇත්නම් පත කුඩාද ඒ ආම්දුරුවෝ කොයේ මාන වුණාද කවුද කියලා දන්නේ නෑ. අනේ අපොත් වුණා. ඒ තෙරුන් වහන්සේගේ සිරිත තමයි දවසම ඉටගෙන ඉන්න එක. දෙවැනි සතිය ඇවිදීම ඒකටයි සක්මන් කියලා කියන්නේ. අද මිනිස්සු ඇවිදින ඇටි දැක්කම පුදුම හිතෙනවා. සන්ධ්‍යා කාලේ උදේ කාලේ ඔය පාර්ලිමේන්තුව පැත්තට දුවන තැන් තියෙනවා ඇවිදින තැන් තියෙනවා මිනිස්සු ඇවිදිනවා. ආරෝග්‍ය පරමාලාභා ඇවිදීමෙනුත් ශරීර සෞඛ්‍යයට ලොකු සෙතක් සැලසෙනවා. තුන්වෙනි සතියට මේ ආම්දුරු යොදාගත්තා වාඩි වෙලාම ඉන්නවා. ඒ කියන්නේ පිට දෙන්නේ නෑ ගාකට නැත්තම් ගලකට බිත්තියකට. උන්වහන්සේ කෙලින් උජුං කාය පරිදාය පරිමුඛං කෙලින් කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා සතියක් බෑ ඉන්න අමාරු. පුරුද්ද තියෙන්න ඕන. හතරවෙනි සතිය අර බුදුරජාණන් වහන්සේ සැතපුණා වාගේ පොඩ්ඩක් සැතපෙනවා සතියක්. ඒ කියන්නේ නිදාගන්නව නෙමෙයි. ශරීරය දිගාරිනවා. මොකද මේ අපේ ශරීරයේ තියෙන ඇටකටු නාර දිග ඇරියේ නැත්තම් ඒ තැන්වල ලෙඩ. ඒකයි අද මේ අපි ගොඩක් ලෙඩ වෙලා තියෙන්නේ. වකුටු වෙන්න බෑ. හොඳට කකුල දිග ඇරලා සතියෙම. අනේ බලන්න මාසයක් යනකොට මේ උච්චාවාලික වාසී මහානාග ආම්දුරුවෝ මේ සතර ඉරියව්වෙන් අන්තිම සතිය අර සැතපෙන ලීලාවෙන් දස සංයෝජන ජයගත්තා. පංච නීවරණ ජයගත්තා. 1500ක් කෙලෙස් ජයගත්තා. සෝවාන් වුණා, සකෘදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වුණා, අජර අමර නිවන් දැක්කා. ඔන්න තීන මිද්ද නැති කරපු ඇති. තීන මිද්ද තියනකම් බෑ වැඩක් කරන්න. නිවන පැත්තකින් තියලා බලන්න. ඉගෙන ගන්න ළමයෙකුට නිතර නිදි මත නං නිතර කට ඇරෙනවා නං බත් මතේ වැඩි නං වැඩක් කරන තැන වැඩ කරන්න බෑ. අපි දැකලා තියෙනවා පුදුමයි මේ රටට වෙන දේ. සමහර ආයතන වලට ගියාම දාවල බුදි. ඉගෙන ගන්න වයසේ නිතර නිදි නං අපි කවුරුත් ආදරය කරන නන්දා මාලනී අපේ අම්මා. එතුමිය අපි කාටත් අම්මා කෙනෙක්. එතුමිය සරල ගී කිව්වා. ඉගෙන ගන්න දරුවන්ට පාඩම්. ඒ සින්දු කියනකොට නටනවා නෙමෙයි. එතුමිය අවවාද කළා කවියෙන් සින්දුවෙන්. එක ගීතයක් මං පොඩි කාලේ ආපු ගීතයක් මතකයි. නිදා කුදිද බං අතන මෙතන කොතන ගියත් නිදා කුදිද බං.
මේ තීන මිද්ද නීවරණට කියපු සින්දුවක්. ඔන්න සින්දුවෙත් බණ තිබුණා. එතකොට මේ තීන මිද්ද නැති කරන්න බුදුහාමුදුරු කරුණු දේශනා කළා. අති භෝජනය කියන්නේ නිතර කනවනම් පෙරේතකම ඊළඟට බලන්ඩ නැගිට්ට වෙලේ ඉඳලා කණ්ඩ පුරුදු වුණොත් කෑමම ජීවිතය කර ගත්තොත් නින්ද යනෝ වැඩි. අති භෝජන අති කිව්වම තේරෙනවා. භෝජනයේ කාටත් ඕන. මේක අති භෝජනය කියලා විශේෂ පදයක් දැම්මා. නිතර කනවා. කොච්චර කෑවත් මදි. ලෝකෙ නිතරම කන සතුන්ගෙන් පළවෙනියා තමයි කාක්කා. ඌගේ වැඩේම කනවා. කොච්චර කෑවත් කාක්කට මදි. කපුට වාගෙන මේ මිනිස්සු. බුදුහාමුදුරු දේශනා කළා වතුර බොණ්ඩ ඉඩ තියාගෙන කෑම නතර කරන්න ඕන. බලන්න 3 වේලට වඩා දැන් කනවාද මේ කොරෝනා කාලේ ලොකුම ප්‍රශ්නේ. ගෙවල් වල අම්මා තාත්තා අපිට කියනවා ආමදුරුවනේ කියන්න ලැජ්ජයි. බනින්න බෑ ගහන්න බෑ ළමයි කනවා වැඩි. අද මේ රටේ මේ තරම් ප්‍රශ්න ලෙඩ මූලික කාරණාව කෑම. කෑම නිසා අන්න බලන්ඩ කය ස්තුල්ලභාවය මහත් වෙනවා. සීනි අමාරුව එන්නෙත් කෑම නිසා. විවිධ ආබාධ මිනිස්සු කන එකේ සීමාවක් තියෙන්න ඕන. වතුර බොණ්ඩ ඉඩ තියාගෙන කන එක නතර කරන්න ඕන. බඩ උස්ස ගන්න බැරුව කාලා මේ නාලිකා වේවා ආයතන වේවා ඊළඟට මොකද වැඩ ටික ප්‍රමාදයි. මාන වෙච්ච අපිටත් ඒකයි විකාල භෝජනා. 12න් පස්සේ එපා කණ්ඩ. අපායට යන්නේ නෑ. වැඩ කරගන්න බැරි වෙනවා. අති භෝජන කියන්නේ ඒකටයි. ඊළඟට ඉරියාපත. කම්මැලි එනකොට ඉරියව් වෙනස් කරන්න ඕන. බලන්න වාඩි වෙලා ඉන්නකොට කම්මැලි නම් නැගිටින්න ඕන. ඇවිදින්න ඕන. පයිප්පයක් ළඟට වතුර තියෙන තැනකට කියලා මූණ සෝදන්න ඕන. අරමුණ වෙනස් කරන්න ඕන. නැත්තම් එතරම් නිදි කිරා වැටෙනවා. අද භාවනාව කියලා කියනවා බනට කන් දෙන්නේ නිදි කිර. පුදුමයි කියන්නේ මේ නාලිකාවකට ඇවිල්ලා බන පටිගත කරන කොටත් බන කියන වෙලාවේ නිදි කිරනවා නම් මොන තරම් කැතද තේරුම් ගන්න ඕන. ඉරියාපත තමන්ගේ ඉරියව් වෙනස් කරන්න ඕනේ නිතර. අතපය දිගාර ගන්න ඕන ටිකක් ඇවිදින්න ඕන. එතකොට කම්මැලිකම නැහැ. ඊළඟට ආලෝක සංඥා මනසිකාරය. රැකනම් සඳ එළිය ඒවා ගින්දර එළිය ඊළඟට ලයිට් එක දැම්මම නිදාගෙන ඉන්නවා නිින්ද කැඩුනා. ලයිට් එක දාන්න ආයි නිින්ද යන්නේ නැහැ. බලන්න කියපු ලස්සන. දාවල සූර්යාලෝකය. කාමරවල නිතර දොරවල් වාගෙන ජනෙල් වාගෙන ඉන්නත් හොඳ නැහැ. ඒකටත් කම්මැලි. අර එළිය බලන්න ඕන. දාවල කාලේ සූර්යාලෝකෙ ටිකක් බල රැටන අඳපානි ටිකක් වාඩි වෙන්න ඕන එළිපත්තේ. ලයිට් එක දැන් බලන්න නිදා ගන්න ලයිට් නිමන්නේ ඒකනේ. කවුරුත් කැමති නැහැ ලයිට් එක දාගෙන බුදියන්න. ලයිට් එක නිවපු ගමන් නිින්ද යන හොඳට.
ආලෝක සංඥා මනසිකාරය. ඔය කසින භාවනා කියන්නේ ඕකයි. අද කතා වෙනවා කටපාඩම් කසින ගානෝ. තීන මිද්දේ නැති කරන්න තුන්වෙනි කාරණාව ආලෝක සංඥාව. අබ්බෝකාසවාස කියලා තව එකක් හතරවෙනි එක අබ්බෝකාස කියන්නේ එලිමානේ වාඩි වෙනවා. දැන් බලන්න ඇඳ උඩ පුටුව උඩ ෆෑන් එක දාගෙන AC එක දාගෙන හොඳ මෙට්ටයක් උඩ හිටියොත් නිින්ද යන්නේ කාණ්ඩ දෙයක් නැහැනේ. ඔය කියන්නේ නියමට නිින්ද ගියා බං කියලා. ඔය බස් එකේ බලන්න CTB නිකන් රජයේ බස් එකට වඩා AC කියනොත් AC බස් වල නිදාගන්නේ මිනිස්සු. හොඳට AC එක තියෙනවා පුටුව හොඳයි සීට් එක හොඳයි පස්ස පැත්තට සනීපයි වාඩි වෙන්නෙම ජනේලයක් ළඟ නිදනවා. පිට රටක යුරෝපා රටක ගියාම පුදුමයි. පැය ගානක ගමනක් යන මිනිස්සු පොතක් කියවනු. ඒත් දැනුම දන්නේ නැති දේ දැනගන්න අලුත් පොතක්. අපේ බස් එකක මොකකාරි බලන්න පොතක් කියවන දරුවෙක් සොයාගන්න බෑ. සමහරු හොඳට නිදී. අබ්බෝකාස එලිමානේ කාත් කවුරුත් නැති තැනක. අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤා ගාර ගතෝවා කිව්වේ ඕකටයි. ආරණ්‍යක ගාක් යට කාත් කවුරුත් නැති අබ්බෝකාස. ඒ කියන්නේ ඇලීම ගැටීම නැති ආකාශය වාගේ. ඒකයි කිව්ව අබ්බෝකාස පබ්බජ්ජා. ගැටෙන්නේ නැති තැනයි පැවිදිකම. පස්වෙනි කාරණාව කල්යාණ මිත්තතා. හොඳ යාළුවෝ ටිකක් ඉන්නත් ඕන. නිතර නිදන කම්මැලි කමම කතා කරන වැඩ කල් දාන අසත්පුරුෂ ගුණ තියෙන යාළුවෝ එකතු වුණාම ඒ පුරුද්ද අපිට එනවා. පාන්දර අවදි වෙන්නේ නැති කාපු ගමන් නිදි නිතරම නිදි කියාගෙන ඉන්න කෙනා නින්දේ ආනිසංස කියන කෙනා ඇසුරට වැටුනම අන්න බලන්න ජීවිතය අසාර්ථකයි. තීන මිද්දේ වැඩි වෙනවා. උට්ටාන වීරිය ගැන කතා කරන මා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ චරිත කියවන්න ඕන. කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතේ සුවිශේෂයි. අපේ බණ පොතේ තියෙනවා. වීරියවන්තයටයි බුද්ධ ආගම. කුසීත කෙනාට නෙමෙයි. අයවෙනි කාරණාව සප්පාය කතා. නින්ද යන කතා නෙමෙයි. සමහර විට සමහර කතා තියෙන නින්ද යනවා. සමහර බලන්න චිත්‍රපටිත් තියෙනවා ටීවී එක වැඩ බලාගෙන ඉන්න කෙනා නිදී. සප්පාය කතා. හොඳ කතාවක්. වීරියවන්තයෙකුගේ චරිතයක්. වීරිය කරලා ලැබෙන ප්‍රතිඵලයක්. මෙන්න මේව ගැන කතාව. තීන මිද්ද නීවරණේ තියනකම් බෑ සසර ජය ගන්න. අද ලෝකෙම බුදි බව පේනවා. කුඹුරු පාළු වුණේ නින්ද නිසා. වෙළඳාම වැටුනේ බෝ අයගේ නින්ද නිසා. පින්වත්නි දුකයි කියන්න මේ රටේ උදේ 9 වෙනකන් කිසිදු කඩේකින් බඩුවක් ගන්න බෑ. දැන් බලන්න අපි වැඩක් කරනකොට උදේ 8ට පටන් අරන් 4ට ඉවර කරන්න 2000ක් විතර දෙන්න ඕන කුලිය. බාස්ලා වැඩට ආවා. සිමෙන්ති මිටියක් ඇණයක් ගන්න බෑ 9 මාර වෙනකන් ලංකාවේ. උදේ 9ටයි කඩයක් අරින්නේ.
ඔන්න විනාශේ. 9ට කලින් බෑ ඇණයක් ගණ්ඩ සිමෙන්ති මිටියක් ගණ්ඩ තීන්ත බාල්දියක් ගණ්ඩ. 9ටයි කඩේ අරින්නේ කඩේ ඇරලා දුම් අල්ලලා ඉටිපන් මේම අඳුන්කූරු ගාලා ඒ වැඩ කරනකොට 10 වෙනවා. ඉතින් ව්‍යාපාර විනාශයි. පිටකොටුවට යන්න පුළුවන් ද 9ට කලින්? 9ටයි කඩේ අරින්නේ. ඇයි? නිදි. පාන්දර කඩේ ඇරුයා නම් මිනිස්සුන්ට කොච්චර ලේසිද වැඩ කරගන්න. අපි කාටවත් දොස් කියනවා නෙමෙයි. උට්ටානවතෝ සතිමතෝ උත්සාය සී බුද්ධිය තියෙන්න ඕන. ඒම නැති තැන විනාශයි. ඒකයි අද මේ රටට වෙලා තියෙන්නේ. ඒ කාලේ පාන්දර නැගිට්ටා කුකුලා කෑ ගානකොට නැගිටලා ළමයි පාඩම් කළා. අද මේ බණ ආගෙන ඉන්න සත්පුරුෂ අපේ ඇත්තෝ අපිට කියන්න කොයි ගෙදරද පාන්දර අද පාඩම් කරන්නේ. පාන්දර නැගිටලා ළමයි පාඩම් කරන ගයක් තියනවද කියන එක ලොකු සැකයක්. බොරුවට සෝබනයට කියන්න පුළුවන්. බොරුව සදා පවතින්නේ නැහැ. ඇයි රෑ 1 2 3 වෙනකන් සමහර ගෙවල් ටීවී බලනවා. පොඩි උන්ගේ නැටුම් ලොකු උන්ගේ නැටුම් පොඩි උන්ගේ සින්දු අපි ඒවා එපා කියනව නෙමෙයි. කාම ලෝකේ ඒවත් ඕනා. හැම දෙයකම තියෙන්න ඕන පින්වත්නි. හැම දෙයකම තියෙන්න ඕන මැදුම් පිළිවෙතක්. ඒ නිසා තීන මිද්ද අලසකම කම්මැලිකම මීට අවුරුදු 30කට 40කට කලින් අම්මලා ළඟ තිබුණේ නැහැ. කඩියෝ වාගේ වැඩ. දැන් කම්මැලිකම සමහර පන්සල් වල බණට යන්නත් බෑ. බණ කියනකොට භාගයක් නිදි. කිරා වැටෙනවා. මේ සූත්‍ර දේශනාවලින් අපිට කියන්නේ හොඳ දෙයක් කියලා දෙන්න. නිදි මත නම් ටිකක් නිදා ගන්න ඕන. ඒක තානම් කළේ නෑ. දැන් බලන්න ඇවිද්දත් බෑ, ඉටගත්තත් බෑ, මූණේ දුවත් බෑ. ඒ කියන්නේ ශරීරයේ නිින්ද ඉල්ලනවා. ඒ වෙලාවට කරන්න ඕන හොඳ සී කල්පනාවෙන් සිංහ සෙයියාවෙන් නිදා ගන්න ඕන. ඒම නැතුව නිකරුණේ නිදිනම් වයින්නවා කියලා නිදි, පායනවා කියලා නිදි, කෑවා කියලා නිදි, කෑවේ නැහැ කියලා නිදි, ලෙඩින් කියලා නිදි, ලෙඩේ සනීප වුණා කියලා නිදි, ගමනක් යන්න තියනවා කියලා නිදි, ගමනක් ගිහිල්ලා ආවා කියලා නිදි, මාන්සි වුණා කියලා නිදි. මොන මොහොතේ නිදා කුදිනම් තමන්ගේ ජීවිතය අසාර්ථකයි. මොකද දුර්ලභෝ manussත්ත පටිලාභෝ. මිනිසෙක් වෙලා ඉපදෙන්නේ කලාතුරකින්. එතකොට කායික වීරිය තියෙන්නත් ඕන, මානසික වීරිය තියෙන. දැන් බලන්න මේ උච්චාවාලික වාසි මහානාගාම්දුරු කය වීරිය කළා. මිලක්කතිස්ස ආම්දුරුත් එමයයි. ඇවිදලා කකුල් පැලිලා ලේ ගලනවා. උන්වහන්සේ කල්පනා කළා සංසාරේ කොච්චර මන් නිදන් ඇද්ද. ඒ නිසා ධනයිසට පොල්ලෙලි බැඳගෙන සිතුල් පව්වේ අර මහා ගල්ලෙන ළඟ සක්මන් මළුවේ දනිෂෙන් සක්මන් කළා. නින්ද යන නිසා පිදුරු තෙමලා තොප්පිය වාගේ අදාගෙන තට්ටේ උඩින් තියාගත්තා. නින්ද යන්නේ නැහැ. ඒමයි උන්වහන්සේ මගඵල ලැබුවේ. ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ කම්මැලියට නෙමෙයි, කුසිත පුද්ගලයාට නෙමෙයි. කම්මැලියෝ ඇසුරු කරන්නත් හොඳ නැහැ.
ඔය බලන්න ඔය කම්මැලිකමන් බෝ වෙන කොරෝනා වගේ ලෙඩක්. ළඟ ඉන්න එක ඈනුමක් ගියාම අපිට නිදිමත එනවා. නිතර නිදන කෙනෙක් නිතරම අලසකම වැඩ කල් දාන කෙනා එට කරමු බං අනිද්ද කරමු නාන්නෙත් නැහැ. වැඩ ඔක්කොම කල් දානවා. දැන් ගමනක් යන්න උදේ නැගිටපන් කියලා එලාම් එක තියලා එලාම් එක වැද්දා. වැදුනා. තව ටිකක් ඉන්නවා කියලා බුදිය ගත්තොත් නිින්ද ගියා. ඊළඟට අර වැඩේ ඉවරයි. පාඩු එපමණයි. අපි නිරන්තරයෙන්ම සති සම්පජන්න යෝනිසෝ මනසිකාර ඔය ගැඹුරු වචන තීන මිද්දට ප්‍රධාන කාරණාව අයෝනිසෝ මනසිකාර. සිතන්නේ නැහැ බලන්නේ නැහැ. මට දැන් කම්මැලිකමක් සිතට ආවයි කියලා දැනගත්තම නැගිටින්න ඕන. හොඳ පොතක් කියවන්න බෑ. බණකට කන් දෙන්න බෑ. නරක දේවල්ට සිත බොහොම කැමතියි. පංච ඉන්ද්‍රිය පිනවන්න. දැන් බලන්න මා පාරක එළි වෙනකන් සංගීතයක්. මේ තරුණ හොඳ ළමයි එළි වෙනකන් හිටන් ඉන්නවා. කකුල රිදෙන්නෙත් නැහැ. කොන්ද රිදෙන්නෙත් නැහැ. නටනවා පණුවෝ වාගේ. එළි වෙනකම් බණකට කන් දෙන්න තීන මිද්දේනවා. ඒකයි නිවන වාහන ධර්ම නීවරණ. නිවනට යන්න දෙන්නේ නැහැ. වළක්වනවා. සී බුද්ධිය සී කල්පනාව අපි කාටත් ඕන. ගීයා වේවා පැවිද්දා වේවා හොඳ කල්පනාවකින් කටයුතු කළොත් අන්න දිනන්න පුළුවන්. නිතර නිදන එක අකුසලයක්. නිවන ඈත් කරන ධර්මයක්. තීන මිද්ද කියලා ගැඹුරු වචන දෙකක්. මේ ගැඹුරු වචන අරති කම්මැලිකම බත් මදේ හොඳට කෑවා නිදිමතයි. සත්තුත් එහෙමයි. දැන් අපේ පන්සලේ පූසෙක් කියන ඌට හොඳට කණ්ඩ දෙන්නයි ඕනන්නේ. කාපු ගමන් කකුල් දෙකේ මූණ හොඳට පියදා ගන්නවා. ඊළඟට මේ මිනිස්සු බුදිනවා වගේ අත් දෙක ඔළුවේ තියාගෙන අඩුම තරමේ ආයි බඩගිනි වෙනකන් ඌ නිදි. ඌට වෙන දෙයක් ඇත්තේ නැහැ. වෙන කිසි වැඩක් නැහැ. කෑවා නින්ද. මිනිස්සුත් ඒ වාගේ කෑවා නිදාගත්තා. ඒමනම් ජීවිතේ ඒකේ ඇති ඵලෙ මොකද්ද? ඉස ගෙනිගත්ත කෙනා ඉසගින්න නිවන්න දඟලනවා වාගේ. ලයි ලයියෙන් අද එයි මරු මේ යන විදියට කොරෝනා තියෙනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. කොහොම මැරෙයිද දන්නේ නැහැ. මිනි ගොඩ ගාලා වලල ගන්න විදියක් නැහැ. මිනිස්සු මා පාර දිගේ මේ ටික ගැන කල්පනා කරලා සංවේගය ඇති කර ගන්න ඕන. ආයි මනුස්ස ලෝකෙට එන්න වෙයිද කියන සැකයක්. ආයි කොහේ යන්න වෙයිද? බුදු ආඳුරු බණ කිව්වේ මට නේද? එහෙමනම් මම කම්මැලිකම අලසකම ගන්න පඩියට වැඩ කරන්න ඕන. මම මේ බොහොම ආදරෙන් අපේ තරුණ පුත්තුන්ට කියන්නේ තරුණ ළමයින්ට ගන්නවා නම් පඩියක් ඒකට වැඩ කරලා කන්න. ගන්න පඩියට වැඩ කරලා කන්න. එහෙම නැතුව කම්මැලිකම වාඩි වෙලාම නම් මට හොඳ වැඩක් වුණා. වතුර ටිකක් ඉල්ලුවා දවසක් තැනක. ගියාමයි වතුර නැහැ. කම්මැලිකම. මූණ සෝදන්නේ ඇඳුමක් අඳ තමන්ගේ යට ඇඳුමවත් සෝද ගන්න බැරි නම්. ඔය කියන්නේ වෙලාව නැහැ. මොකද වෙලාව නැත්තේ? වෙලාව වැඩි. අපි කම්මැලි.
දවස බුදුහාමුදුරු කොටස් 5කට බෙදාගෙන වැඩ කළා. අපිට බැරි කම නැහැ දිනචරියාව මේ වැඩේ මේ වෙලාවට කරනවා. එහෙම කල්පනා කරගෙන වැඩ කළොත් පින්වත්නි දිනන්න පුළුවන්. එහෙමනම් කසිතට කම්මැලිකම එනකොටම යෝනිසෝ මනසිකාරය. කම්මැලිකම ආවා නිදාගත්තා නම් අයෝනිසෝ මනසිකාරය. සති සම්පජන්න සී කල්පනාව. ඒ කායනෝ අයං මග්ගෝ විසුද්ධියා. විසුද්ධී කියන නිවන කරා යන්න තියෙන මාර්ගය තමයි සතිපට්ඨාන. ඔය සතිපට්ඨානේ ධම්මානුපස්සී විහෙරති. ධර්මයට අනුව වැඩ කරන්න නැත්තම් ජීවත් වෙන්න සිහිය ඇති කරගන්න. ඒ ධම්මානුපස්සනාවි තමයි පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච ඊළඟට විචිකිච්ඡා. බලන්න ඒ නම් කියනකොට තියෙන අමාරුව. කාමච්ඡන්ද ගැඹුරු අර්ථ. මෙන්න මේ නීවරණ නිවන වහ ගන්නවා. දකින්න බලන්න දෙන්නේ නැහැ. වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ අපේ සිතේ. අම්මා තාත්තා කරනවා නෙමෙයි. අපේ සිතයි කරන්නේ. පිරිසිදුවට තිබිච්ච සිත නරක්ුනේ ඕවා නිසා. පබස්සර මිදම් භික්කවේ චිත්තං. අපේ මුල් සිත බොහොම ලස්සනයි. මේ නීවරණ වාගත්තා නිවන තබා වෙන කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ආවෙම මොකද ඉරිසියාව වෛරය ක්‍රෝධය මදය මාන්නය පලිගැනීම මෙබඳු නරක නපුරු සිතිවිලි. අර ලස්සන සිත දූෂිත කළා දූෂණය කළා අපිරිසිදු කළා. ඒ නිසා සංසාරි පල් වෙලා තාම අපි ගමන් කරනවා. එහෙමනම් දැන් කල්පනා කරන්න සිතන්න අද සජීවී සූත්‍ර දේශනාවෙන් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුස්සති කොටසේ තීන මිද්ද ගැනයි ඔය කෙටි දේශනාවක් කළේ බොහෝ අය ඉල්ලපු නිසා. විනාඩි 40කින් 50කින් බෑ ඕක විස්තර කරන්න. මා දිග අර්ථකථන කරන්න තියෙන දෙයක්. නමුත් කෙටියෙන් කිව්වම ආසෙ හිතෙනවා පොතක් පතක් බලන්න හිතෙනවා. රේරුකාණේ අපේ නායකාඳු ලියපු පොතපත දෙවුන්දර නායකාඳුරුවන්ගේ සතිපට්ඨාන පොත ආදිය බලලා කරුණු දෙව්නුවර ඥානාවාස නායකාඳු උන්වහන්සේ ලිව්වා බොහොම හොඳ පොතක්. බලලා කරුණු තෝරා බේරා අරගෙන පටලව ගන්න නැතුව අවබෝධ කරගන්න මෙන් ඊටමත් කාරුණිකව ඉල්ලන ගමන් නොම්බර 444 යක්විල පදිංචි ඩී.ඒ. විල්සන් මහත්මයාගේ දූ දරුවෝ යද දායකත්වය බොහොම ශ්‍රද්ධාවන්ත පිරිසක්. ඒ දූල අපිට කතා කළා ආධාර උපකාර කළා. අපේ පන්සලෙත් අර ලොකු බෝධීන් වහන්සේගේ බෝවතු වැටිලා ඒ විපතටපත් වෙච්ච වෙලාවෙත් තාම ඉවර නෑ වැඩ. බුදු පිළිම වහන්සේ ගේට්ටුව රංවැට මේ ඔක්කොම කැඩිලා බිඳිලා ගිය වෙලාවේ විල්සන් මහත්තයා වෙනුවෙනුත් ඒ දරුවෝ උපකාර කළා. අද ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉන්න අපේ උදේනි නෝනත් පුංචි ළමයින්ට අලුත්ම ඇඳුම් ඇඳපුවා නෙමෙයි. බොහෝ අය අපිට පෙට්ටි ගණන් එව්වට ඒවල තියෙන පරණ පට්ට ගාපුවා. මං ඒවා එපා කියනවා නෙමෙයි. ඒවත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට වටිනවා. උදේනි නෝනා මෙල්බන් නුවර ඉඳගෙන බොහොම උමනාවෙන් ළමයින්ට ඕන කරන ටොපි චොකලට් අරවා මේවා පෙට්ටි 2 3ක් පුරවලා බොහොම ශ්‍රද්ධාවෙන් මිනිස්සු නරක නෑ. ඒවා අපිට දුන්නේ විශ්වාසයෙන්.
අපිට චොකලට් පිටි අරමිව කණ්ඩ බෑ මොකද සීනි වැඩි වෙලා දකින්න අයත් අහනවා මොකද ආඳුරු කෙට්ටු කියලා සීනි. පුංචි ළමයෙකුට ටොපි පැකට් එකක් චොකලට් එකක් දුන්නම මොන තරම් මූණේ ඉනාවක් දකින්න පුළුවන්ද? ඒක තමයි පින. අලුත් ඇඳුමක් පැළඳුමක් අර අංකෙ පිටින් නැත්තම් බිලත් එක්ක සුවඳ පිටින් දෙනකොට ඒකේ වටිනකම තියෙන්නේ. ඉඹලා බලනවා. අපේ උදේනි නෝනටත් පවුලේ සමටත් මං සෙත් පතන ගමන් විල්සන් මහත්මයාගේ පවුලේ අය සතුටු වෙන්න ධාර්මික ධනයයි වැය කළේ බණට ලෝකවාසී සත්වයෝ මේ බණට කන් දීලා කම්මැලිකම දුරු කරලා ආරම්භ කරපු වැඩේ අවසානයේ දකින්නකම් කරගෙන යනවා නම් ඒක අපිට පිනක්. බෞද්ධ නාලිකාවේ අපේ වර්තමාන විහාරාධිපතීන් වහන්සේ මේ තරුණ පුතාලා ළමයි ගොඩාක් ඉන්නවා. ඒ ළමයි ඒ අයටත් සහභාගී නොවුනත් ඉන්න සෑම දෙනාට ලක්වැසියන්ට ලෝවැසියන්ට රණවිරුවන්ට දැන් බේත් විදිනවා. කවුරුත් පරිස්සම් වෙන්න ඕන. සියලුම සත්වයන්ට යාපතක් වේවා, සසර කෙටි වේවා, කොරෝනා දුරු වේවා, උතුම් නිවන් සුව ලැබේවා කියලා සාදු කියන්නේ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංස බිලෙන් සමතම උතුම් චතුසත්‍ය අවබෝධ වේවා.